समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सङ्गमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता सद्धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स एवं उत्ते अन्यतरो भिक्खु भगवन्तं एतद्वोच आगमेत बन्ते भगवा धम्मस्सामि अप्पोसुको बन्ते भगवा दिट्ठ धम्म सुख विहारं अनुयुक्तो विहरतु मयमेतेन भण्डनेन कलहेन विग्रहेन विवादेन පඤ්ඤායිසාමාතීති ඒ භාග්‍යවත් වූ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ ධර්මයෙන් සැනසීමටපත් ඒ උත්තම උත්තමාවියන් වහන්සේලාට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. साधु साधु साधु. ප්‍රඥානාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මෙරට වාසී ලෝ වාසී පින්ති මහා සංඝරත්නයන් අවසරයි. ලෝකේ මටත් ඔබටත් ඇහෙන මිහිරිම වචනය තමයි ගෞතම නම් දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ වචනය. මේ වචනය ලෝක සත්වයාට උන්වහන්සේ දේශනා කළේ භවය වර්ණනා කරන්නවත් නැත්නම් පුජ්‍යලයා තුල සත්වයා තුල සැපයක් තහවුරු කරන්නවත් නොවේ. උන්වහන්සේ වදාළ පරම සැපය තමයි නිවන් සැපය. ඒ නිසා තමයි උන්වහන්සේගේ වචනයක් අපට හම්බ වෙන්නේ නිබ්බාණං පරමං වදන්ති බුද්ධා කියලා. පරම වදන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිබ්බාණය නැත්නම් නිවීම නිර්වාණය තමයි බුදුරජාණන් වහන්සේලා ප්‍රාර්ථනා කළ උතුම්ම සැනසෙල්ල. එතකොට ධර්මයෙන් නිවෙන්න බැරිද? ධර්මයෙන් නිවෙන්න පුළුවන්. අද මේ නිවෙන බණපදය මුළු ලොවටම ඔබ නැත්තම් sannivedanaya කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ වගේ විශාල පිරිසක් එකතු වුණ නිසා තමයි මේ ලෝකයට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. අදත් ඒ වගේම ප්‍රඥානාලිකාවෙහි මේ පැයට නියමිත ධර්මානුශාසනාව මුළු ලෝකයටම ධර්ම දානයක් ලෙස මුළු ලෝකෙම සත්වයාගේ නිවීමට උපකාරයක් වෙන මුළු ලෝකෙම සත්වයා සංසාරයේ නැමැති දුකින් එතර කරවන්නට උපකාරයක් වෙන දෙවියන් සාදුනාද පවත්වපු බ්‍රහ්මයන් සාදුනාද පවත්වපු දෙවි මිනිසුන්ගේ නිවීම පවා උදා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මුළු ලොවටම sannivedanaya කරන සදැහැති දායකත්වය අද දවසේ
මේ පැයට නියමිත දේශනාවෙහි දරන්නේ විශේෂයෙන්ම දරුමුණුබුරු මිනිබිරියන් ඇතුළු පින්නති පවුලේ හැම දෙනෙක්ම ඒ ඇත්තෝ මේ පින්කමට දායකත්වයේ දරන්නට අරමුණු කරගන්නට යෙදුනේ අගෝස්තු මාසයේ 10 වන දින 76 වෙනි ජන්මදිනයේ යෙදුණු ආර්යවතී කොඩිකාර ආදරණීය මෑණියන් වහන්සේටත් එවැගේම පී.ජී. ආර්යරත්න ආදරණීය පියාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා අරමුණු කරගෙනයි මේ දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ වගේම සත්පුරුෂව ප්‍රාර්ථනා කරනවා ධර්ම දානමේ පින්කමෙන් ජනිත වන පුණ්‍ය ශක්තියින් දෙපාර්ශවයේම මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට වහවහ සංසාර දුකෙන් අත මිදීමටම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටම මේ පුණ්‍ය ඵල ධර්මයේ උපකාර වෙත්වා යන අරමුණු පෙරට කොටගෙන තමයි ඔය ඇත්ත මුළු ලෝකේටම ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. සත්පුරුෂව ආරාධනා කරන්නේ ඔබ ස්වාමින් වහන්සේ කැමැති මේ ජීවිතයේදීම නිවීම පිණිස උපකාර වන දහම් කරුණු කිහිපයක් පහදා දෙන්න කියන ආරාධනාව මත තමයි ඔය ඇත්ත මේ දේශනාව අහන්නේ. ඒ නිසා මාද කල්පනා කරන ඔබට ගැඹුරු වූ ධර්මයක් සරල විග්‍රහයක් තුලින් ඔබේ මනසට ගෙන එන්න. හැබැයි මේ සරල විග්‍රහය ඔබ අහගෙන ඉඳලා ඔබ සාදු කිව්වට මේ මාර්ගේ යන්න බෑ. මම ඒකට හරි ලස්සන කතාවක් පහුගිය දවස්වල රහතන් වහන්සේලා පිළිබඳව කියවනකොට හම්බ වෙනවා. එක හාමුදුරු කෙනෙක් ඉන්නවා පින්වත්නි මේ පෝටිල කියලා හාමුදුරුවෝ. උන්වහන්සේගේ නම පෝටිල. මම ඔබට මේ කාරණාව මුලින් මතක් කරන්නෙත් ඔබ පෝටිල භික්ෂුවගේ මුල් කාලේ වගේ වෙන්න එපා කියන තැනට ඔබව මනස ගෙනියන්න. ඉතින් මේ පෝටිල හාමුදුරුවන්ට හිටියා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක්. පුදුම හික්මීමක් ඇති ශිෂ්‍ය පිරිසක් හිටියා. දැන් අද එතකොට කෙනෙකුට මානෙ හදා ගන්න පුළුවන් මට ශිෂ්‍යයෝ ඉන්නවා 3-4000ක් කියලා. ඔබට ශිෂ්‍යයෝ ඉන්නේ කාඩ් එකකට. ඒ කියන්නේ ශිෂ්‍යයාගේ උමනාවයි ඔබ උපයන මුදල් වලයි ඔබ පාවිච්චි කරන යම් යම් උපක්‍රම නිසා ඔබට ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. හැබැයි මේ පෝටිල කියන ස්වාමීන් වහන්සේගේ මේ ශිෂ්‍ය සංඛ්‍යාව එහෙම කාඩ් එකක් අරගෙන ප්‍රත්‍ය දෙයක් නැත්තම් ප්‍රත්‍යක් අපේක්ෂා කරගෙන ආපු පිරිසක් නෙවෙයි. මේ පිරිස මේ ස්වාමීන් වහන්සේ වටාවට රැස්ුනේ නිවීම හොයාගෙනයි. කියන්නේ මේ සංසාර දුකින් එතර වෙන්න ඕන මඟ හොයාගෙන මේ ගුරු ස්වාමීන් වහන්සේව ඇසුරු නිසුරු කළා. දැන් අද වර්තමානයේදීත් එහෙමනේ. ගොඩක් ධර්ම ඥානයක් ඇති බණ භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් පවත්වන දේශනාවක් හරි භාවනා වැඩසටහනක් හරි වුණොත් ඔයත් උන්වහන්සේ කරන දේශනාව අහන්න යනවා. දැන් අසද්ද මෙහාම්දුරු භාවනා ප්‍රෝග්‍රෑම් එකක් කරනවනේ ප්‍රඥායකේ උන්වහන්සේගේ වුණත් දහසලක හාමුදුරු වුණත් කවුරු හෝ සයින්ස් කෙනෙක් දේශනාවක් හෝ වැඩසටහනක් කරද්දී ඔබ උන්වහන්සේ කරන දේශනාව අහන්න යන්නේ උන්වහන්සේ පිළිබඳව තියෙන විශ්වාසය නිසා. එතකොට මේ විශ්වාසය ඇති වෙන්න ඒ භික්ෂුන් වහන්සේ ළඟ ධර්මයේ තියෙන්න ඕන. එතකොට තමයි උන්වහන්සේ වටාවට හරි ස්ථීර ශිෂ්‍ය සංඛ්‍යාවක් ස්ථීර ශ්‍රාවක සංඛ්‍යාවක් හැදෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය බාලාදීන්ට පුදුම විදියට උගන්වනවා. මේ අඩුපාඩු තැන් නෙමෙයි පුදුම හික්මීමක් ඇති ශිෂ්‍ය කණ්ඩායම. ඒ නිසා දැන් උන්වහන්සේ ශිෂ්‍යයන්ට උගන්වනවා ශිෂ්‍යයොත් වැඩි. ඉතින් මෙහෙම ඉනකොට දවසක් මේ හාමුදුරුවෝ කල්පනා කරනවා මම යන්න ඕන බුදුහාමුදුරුවෝ බලලා එන්න. ඉතින් බුදුහාමුදුරුවෝ මගේ ගුරුවරයානේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා ආවනම් හොඳයි කියලා මේ පොටිල හාමුදුරුවෝ යනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ සතුව පවතිනවා. දවසකුත් මම ඔයත්තන්ට මේ ප්‍රඥා නාලිකාවේදී බුදුහාමුදුරුවෝ ළඟ තිබුණු ගුණාංග කීපයක් කතා කරද්දිත් උන්වහන්සේගේ ඥානයන් පිළිබඳව මම පැහැදිලි කළා.
එකක් තමයි ඉද්ධිවිද ඥානෙ, දිබ්බ චක්කු ඥානෙ, දිබ්බ සෝත ඥානෙ, ආසවක්කේ ඥානෙ, පුබ්බේ නිවාසානුසති ඥානෙ, චතුූපපාද ඥානෙ වගේ භාග්‍යවතුන් වහන්සේලාටම පමණක් පිහිටන ඥාන තියෙනවා. ඒ ඔය බෝධ්‍යංග ධර්ම වඩාගත්ත විදිහට. දැන් ඔය බෝධ්‍යංග ධර්ම කියලා ඔයත් සාකච්ඡා කරනවනේ මේ සතිසක් බෝධිපාක්ෂිත ධර්මය. ඒ සතිසක් බෝධිපාක්ෂිත ධර්මයන් වඩා ගන්න ප්‍රගුණ කරගන්න ආකාරයට බෝධියට පත්වෙන උත්තමයන් වහන්සේලා තුන් නමක් ඉන්න. බෝධි කියලා කියන අවබෝධය කියන එක. පළවෙනි කෙනා තමයි සම්මා සම්බුද්ධ. ඊළඟට තමයි පච්චේක සම්බුද්ධ. ඊළඟට තමයි අරහන්ත සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ ඔය කියන බෝධිපාක්ෂිත ධර්මයන් වඩන ලද උත්තමයන්මයි. පච්චේක බුද්ධ කියන්නේත් ඒ උත්තමයන්මයි. අරහන්ත බුද්ධ කියලා කියන්නේත් ඔය උත්තමයන්මයි. හැබැයි ඒ උත්තමයන් අතරත් පින්වත්නි තියෙනවා වීර්‍යාධික බුදුරජාණන් වහන්සේලා, ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේලා ලෙස ඒ බුදුරජාණන් වහන්සේලාත් වර්ගීකරණය කරන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න එපා ඒ බුදුරජාණන් වහන්සේලාට ඒ අනුව මේ කියන ලද ධර්මයක් වෙනසක් ඇති නේද කියලා. එහෙම වෙනසක් වෙන්නේ නැහැ. සියලුම බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ කරගන්නේ මේ ලෝකේ පවතින චතුරාර්ය සත්‍යයමයි, පටිච්ච සමුප්පාදයමයි. ඒකේ වෙනසක් නැහැ. ඒකේ වෙනසක් නැහැ. ඒ අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්ච සමුප්පාදය ඒ ධර්මයේ මමයි. හැබැයි වීර්‍යාධික බුදුරජාණන් වහන්සේලා ඒක ඉතාමත්ම මේ වීර්යෙන් අල්ල ගන්නවා, නැත්නම් වඩා ගන්නවා, ප්‍රගුණ කර ගන්නවා, අවබෝධයටපත් වෙනවා. එතකොට ගුරුවරුත් ඉන්නවා ශිෂ්‍යයන්ට යමක් කියලා දෙන්න ගියාම පුදුම සහගත විදියට මේ චිත්තාලංකාර ගොඩනැගෙන ආකාරයට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ධර්ම න්‍යායන්. දැන් ඔබටත් මෙහෙම කියද්දි මතක් වෙන්නේ නැති ඔබෙත් ගුරුවරු එහෙම හිටියනේ කියලා. දැන් ওই ප්‍රසිද්ධමය තමයි ආලාම කාලා මුද්දකලාරාම පුත්ත වගේ උත්තමයන් පිරිස ගුරුවරු. එතකොට මේ පෝටිල කියන හාමුදුරුවෝ තමන්ගේ ශිෂ්‍යයන්ට පුදුම සහගත විදිහට උගන්වන්න දක්ෂයි. ඒ නිසා තමයි උන්වහන්සේගේ ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්නේ. දැන් ඔයත් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්නේ කලාතුරකින්, ශිෂ්‍යයොත් වැඩි පිරිසක් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පෝටිල භික්ෂුව දකිනකොට දෙවුරමේ ඉඳලා පෝටිල භික්ෂුව දුරදි දකිනකොටම බුදුරජාණන් වහන්සේ කියන්නේ තුච්ච පෝටිල කියලා. තුච්ච කියලා කියන්නේ ටිකක් නරකයි. එතකොට හිතලා බලන්න අද ගුරුවරයෙකුට එහෙම කවුරු හරි ගුරුවරයෙක් කිව්වොත් පුදුම මාන්නයකින් යුක්තව හැසිරෙයි. පුදුම මාන්නයකින් යුක්තව හැසිරෙයි. නමුත් මේ භික්ෂුව පුදුම ගෞරවයක් තිබුණා භාග්‍යතුන් වහන්සේට. ගුරුවරයාට පුදුම ගෞරවයක් තිබුණා. ඒ නිසා පින්වත්නි මේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ නැමැති ගුරුවරයා Tamanට තුච්චයයි වචනයෙන් ආමන්ත්‍රණය කරනකොට මේ පෝටිල හාමුදුරුවෝ කිපුන්නේ කියන බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිබඳව තරහක් ඇති කරගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ පිළිබඳව ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ පිළිබඳව මේ බද්ධ වෛරයක් ගොඩනගා ගත්තේ නැහැ. පුදුම නිවුණු හිතකින් බුදුහාමුදුරුවෝ ගැන බැලුවා. ඒ කියන්නේ හිතලා බලන්නද තමන්ගේ ගුරුවරයා ගැන කොච්චර පැහැදීමක් තිබ්බද කියලා. ඒක තමයි මේ ධර්මයේ පිළිබඳව, ගුරුවරයා පිළිබඳව, ඊළඟට ශ්‍රාවකයන් පිළිබඳව, දෙමව්පියන් පිළිබඳව අවබෝධයකින් යුක්තවම සරණ යන කෙනෙකුට කිනම් මොහොතකදීවත් පින්වත්නි කෙලෙස් අවුස්සවන්න පුළුවන්කමක් නැහැ කාටවත්. ඔබේ හිතක කාට හරි කෙනෙකුට පුළුවන් නම් ඔබේ හිත ඇතුලේ සැකේ උපද්දවන්න, ඊළඟට තවත් කෙනෙක් පිළිබඳව පටිඝයක් ඇති කරවන්න, තරහාවක් ඇති කරවන්න පුළුවන් නම් තවත් කෙනෙකුට ඔබේ හිතේ ඒ අර ඇති කරවන කෙනා නෙමෙයි ඔබේ තියෙන අදක්ෂකම. ඇයි
ඔබට නෑ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව නිවැරදි සරණ යාමක්. ඔබ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව නිවැරදි සරණ යාමක් තියෙනවා නම් කිසිම කෙනෙකුටවත් බෑ ඒ ඔබ සරණ යන බුදුරජාණන් වහන්සේගේ සරණක් නොවන බව ඔබට ප්‍රත්‍යක්ෂ කරවන්න. දැන් තමන්ගේ ගුරුවරයා පිළිබඳ පුදුම පැහැදීමක් තිබුණේ මේ පොටිල භික්ෂුවට. ඒ නිසා පොටිල භික්ෂුව කල්පනා කළා මේ බුදුහාමුදුරුවෝ නිකං වචන පාවිච්චි කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කාටවත් එහෙම නිග්‍රහ කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කාටවත් එහෙම අවලාද ගොඩ නගන්නේ නැහැ. මගේ මොකක්ක අඩුවක් ඇති. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මට තුච්ච කියලා කියන්නේ. දැන් බලන්න කැඩපතකින් Taman දකිනවා වගේනේ. ඔබ කැඩපතක් කණ්ණාඩියක් ළඟට ගිහින් hina වෙලා ඔබ බැලුවොත් ඔබට පේන hina වෙන රූපයක්. ඔබ රෞද්‍ර විදියට කණ්ණාඩියෙන් බැලුවොත් ඔබට පේන රෞද්‍ර මූණක්. ඔබ මොනවා හරි තවරගෙන බැලුවොත් ඔබට පේන්නේ තවරගත්ත මූණක්. එහෙනම් ඔබ දකින්න පුරුදු වෙන්න ඕන කණ්ණාඩියෙන් ඔබ දකිනවා වගේ ධර්මයේ තුලින් ඔබ දකින්න පුරුදු වෙන්න ඕන. ඒතර තමයි මට විවෘත වෙන්නේ මේ ධර්මයේ මට නේද මම නේද මේක ඇතුලේ ඉන්න කතානායකයා මට නේද මේ ධර්මයේ ස්පර්ශ කරන්නේ කියලා ඔබට අවබෝධයකටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඔබ අවංක වුණොත් විතරයි. එහෙම නැත්නම් කවදාකවත් ඔබට බෑ මේ ධර්ම අවබෝධ කරගන්න. ඒ නිසා තමයි මේ පොටිල භික්ෂුව අවසානයේදී ධර්මාවබෝධයටපත් උනේ. දැන් තුච්ච කියන වචනේ කිව්ව නිසා මේ පොටිල හාමුදුරුවෝ ටිකක් බුදුරජාණන් වහන්සේගෙන් ඈතට ප්‍රදේශයකට ගිහිල්ලා කල්පනා කරනවා ඇයි මට තුච්ච කිව්වේ මොකද්ද තුච්ච කියන්නේ හේතු. අන්න උන්වහන්සේට සිහිය අවදි වුණා. මොකද්ද අවදි වුනේ? මම මගේ ශිෂ්‍ය බාලාදීන්ට ධර්මයේ කියලා දුන්නට මේ ධර්මයේ මම වඩන්නේ නෑනේ. මම ශිෂ්‍ය බාලාදීන්ට ධර්මයේ කියලා දුන්නට මම මේ ධර්මයේ වඩන්නේ නෑනේ. ඔබටත් ඔය තැනින් පින්වත් ඔය කතාව මම නිමා කරනවා. ඔබත් කොච්චර ධර්ම දාණය දුන්නත් ධර්ම ශ්‍රවණය කළත් මේ ධර්මය ඔබ වැඩිවේ නැත්තම් ඔබටත් දිනකකේ බුදුරජාණන් වහන්සේ තුච්ච කියලා. එන මේ ධර්මයේ තියෙන කෙනෙකුට වඩන්න ප්‍රගුණ කරගන්න දියුණු කරගන්න. මොකක් සඳහා දියුණු කරගන්නද? මේ ධර්මයේ ඔබ දියුණු කළ යුත්තේ පින්වත්නි සම්පූර්ණයෙන්ම කෙලෙස් විනාශ කරලා දාලා නිර්වාණ සුවයටපත් වෙන්නයි ඔබ ධර්මයේ ප්‍රගුණ කරන්න ඕන. එහෙම නැත්නම් කවදාකවත් ඔබට මේ ධර්මයේ ප්‍රගුණ කළේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. මම ඔබට තවත් එක් කාරණාවක් කියන්න මේ ධර්මයේ ප්‍රගුණ කරනකොට ඔබට ලැබෙන්නේ කියන තැනට ඔබට හිත ගන්න ඕන නිසා දැන් ඔබ හිතලා බලන්න මෙහෙම ඔන්න මිනිස්සෙක් ඉන්නේ මිනිස්සෙක් කැලෑවට ගිහින් අරටු තියෙන ගස් හොය හොයා කපන මිනිස්සෙක් කියලා හිතන්න. චේන්සෝ එකක් තියාගෙන මොනවා හරි තෙල් වර්ගයක් දාගෙන ඔහු කැලෑවට ගිහින් ගස් කපනවා. ඒ ගස් කපන්නේ අරටු තියෙන ගස්. දැන් ගස් කපන්නේ වෙන කවුරුත් නෙමෙයිනේ. ගස් කපන්නේ වඩු බාසොන් නැහැලා. එතකොට යාලා අරටු තියෙන ගස්, වෛරන් තියෙන ගස්, සුවඳ එන ගස්, ඊළඟට සත්තු හිංසා කරලා නැති ගස්, වටිනාකමක් තියෙන ගස්, දුර්ලභ ගස් හොය හොයා ඒ කැලෑවේ ඔහු ඒ ගස් කප කපා යනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මෙහෙම ගස් කප කපා කරන වෘත්තියක් කරන කෙනෙකුට මිය දෙන්න සූදානම් වෙනකොට මොකක් වෙයිද උපාදානය? උපාදානය වෙන්නේ තමන් අර ආදානග්‍රාහී වෙච්ච ගහක්. ඒ කියන්නේ තමන් උපාදානය කරගෙන ඉන්න අර දෛනිකව කරපු දේ. එහෙනම් එයාගේ උපාදානය තමයි එතන. ඊළඟට එයා උපාදානය කරගෙන උපදින්නේ කවුරු වෙලාද? උපාදානය කරගෙන එයා උපදිනවා ඒ ගහටම රුක්ෂ දේවතාවෙක් වෙලා. අන කරකැවෙන විදිහ. ඒ නිසා බුදුහාමුදුරපට මතක් කරන්න උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරානේ. එහෙනම් තමන් උපාදාන කරගන්නවා. මාළු අල්ලන කෙනෙක් උපාදාන කරගත්තොත්
සත්තු මරණ කෙනෙක් ඒ අවස්ථාව උපාදානය කරගත්තොත්, හොරකම් කරන කෙනෙක් හොරකමක් උපාදානය කරගත්තොත්, එහෙනම් මොකක්ද වෙන්නේ? ඒ උපාදානය තුලම ගින් ඔහු උප්පත්ති ලබනවා. යම් කෙනෙක් කුසලයක් උපාදාන කරගත්ත සුගතිය තුල ගිහින් උපදිනවා. හැබැයි සුගතිය තුල ගිහින් ඉපදුනා කියලාත් ඔහුට පළක් වෙන්නේ නැහැ. සුගතිය තුලත් තියෙන මොනවද? මෝහය තියෙනවා. සුගතිය තුලත් රාගය තියෙනවා. දැන් ඔයත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනාම කරලා තියෙන යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකවල ඔයත් හිතන්නේ රාගය නැහැ කියලාද? ඔයත් හිතන්නේ ද්වේෂය නැහැ කියලාද? ඔයත් හිතන්නේ මෝහය නැහැ කියලාද? ඒ තැන්වලත් රාග දේශ මොහ තියෙනවා. ඒක උපාදාන කරගත්තත් මොකද්ද වෙන්නේ? එහෙනම් එතනත් රාග දේශ මොහ තියෙනවා නම් එතනත් ජාති ජරා ව්‍යාධි තියෙනවා. එතන ජාති ජරා ව්‍යාධි තියෙනවා. එතන ප්‍රාර්ථනා කරලා හරියනවද? එතන ප්‍රාර්ථනා කරලා හරියන්නේත් නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? පින්වත්නි, විදර්ශනාව මතම සිත දියුණු කරලා ඊතර වෙන්න ඕන. දැන් මේ ධර්මය ඔබටත් ඒ වගේමයි. අර පොටිල භික්ෂුව කොච්චර ධර්මය දැනගත්තත් ප්‍රායෝගික වැඩපු නැති නිසා තුච්ච කියන වචනෙන් ආමන්ත්‍රණය කළා නම් ඔබ මෙච්චර ධර්මය ඇහිලත් ඔබ එතනින් ගලවෙන්නේ නැතු ඔබ යම් යම් දේවල් උපාදාන කරගන්නවා නම් මේ භවය තුල ගමන් කරන ඔබත් එහෙන සාර්ථක ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මා ආරාධනා කරනවද මේ සූත්‍ර දේශනා උගන්වන ධර්ම න්‍යාය ප්‍රායෝගිකව වඩන්න, ප්‍රායෝගිකව දියුණු කරගන්න, ප්‍රායෝගිකව ස්මරණය කරන්න, ඒක තුළ ජීවිතයේ අවබෝධයකටපත් වෙන්න වෑයම් දරන්න කියලා. ඔබ ආරාධනා කළේ ස්වාමින් වහන්සේ කැමති මේ ජීවිතයේදීම නිවීම පිණිස උපකාරයක් වන ධර්ම කරුණු කීපයක් කියන නිසා මම ඔබට කල්පනා කරනවා මේ උපක්ඛිලේශ සූත්‍රය පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ දේශනා දෙකක් තුනක් වෙන්න පුළුවන්. නමුත් ඔබට ආරාධනා කරනවා පිළිවෙලට හරි කමක් නැහැ අහන්න. එතකොට ඔබට අවබෝධයටපත් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕන වචනයක් තමයි මොකක්ද මේ උපක්ඛිලේශ කියන්නේ කියලා. දැන් ඕකටම මම පැහැදිලි කරන්න ගත්තොත් ඔබට මෙහෙම උපක්ඛිලේශ කියන්නේ මොකක්ද කියලා දන්න කෙනා තමයි උපක්ඛිලේශ පජහතිනේ දුරු කරන්න වීරිය දරන්නේ. ඒ දුරු කරන්න ඔහු වීරිය දරන්නේ උපක්ඛිලේශ කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත්. උපක්ඛිලේශ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති ශ්‍රාවකෙක් පජහති දුරු කරන්න දෙයක් දන්නේ නැහැ. උපක්ඛිලේශ කියලා කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්ම වලට කියන උපක්ඛිලේශ කියලා. එහෙනම් මේ උපක්ඛිලේශ වලින් කරලා තියෙන්නේ මොකක්ද කියලා ළඟට හොයන්න ඕන. උපක්ඛිලේශ වලින් කරලා තියෙන්නේ ඇත්ත පේන්න දෙන්නේ නැතුව ඇත්ත වහලා දාලා තියෙන එක. ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඇත්ත පෙන්වන්නේ නැහැ. පුදුම බොරුවක්, පුදුම මායාවක්, පුදුම අවිද්‍යාවක්. අවිද්‍යාව ඇති කරන මොකක් නිසා? උපක්ඛිලේශ. උපක්ඛිලේශ වලින් අවිද්‍යාව ඇති කරනවා. අවිද්‍යාව කියන වචනේ කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ? අවිද්‍යාව කියන වචනේ පැහැදිලි කරලා තියෙනවා පින්වත්නි අභිධර්මාර්ථ සංග්‍රහයේ උපක්ඛිලේශ තුදුස විග්‍රහ කරන තැනක් තියෙනවා රේරුකාණේ මහානායක හඳුරන්ගේ. ඒකේ අකුසල් චෛතසික තුදුසේ පළවෙනි එක තමයි මෝහය කියන අකුසලය. ඒක අවිද්‍යාව. එතකොට ඒක විග්‍රහ කරන උන්වහන්සේ සිතට ඇත්ත දේ පෙන්වන්නේ නැතුව ඇත්ත වහලා දානවා. එහෙනම් කාමච්ඡන්දයෙන් කරන්නේ මොකක්ද? ඇත්ත දේ වහලා දානවා. ව්‍යාපාදයෙන් කරන්නේ මොකක්ද? ඇත්ත දේ වහලා දානවා. තීන මිද්දකමෙන් කරන්නේ මොකක්ද? ඇත්ත දේ වහලා දානවා. උද්ධච්ච කුක්කුච්චකමෙන් මොකද්ද කරන්නේ? ඇත්ත දේ වහලා දානවා. ඇත්ත දේ වැහුවාම මොකද වෙන්නේ?
බොරුව පේන්න පටන් ගන්නවා. මොකක්ද බොරුව? බොරුව තමයි අනිත්‍ය දේ නිට්ටය ලෙස පේන්න පටන් ගන්නවා. අනිත්‍ය දේ නිට්ටයයි. දුක් සහිත දේ සැප සහිතයි කියලා පේනවා. මේ පංච උපාදානස්කන්ධයේම දුකයි. හැබැයි පංච උපාදානස්කන්ධයේ සැප සහිතයි කියලා ඒ ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධයට ඇලෙනවා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ඇලෙනවා. ඇලෙන්නේ අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාවෙන් එයාට මොකද්ද වෙන්නේ? මෙන්න මේ සසර තැනෙන්න පටන් ගන්නවා. එහෙනම් උපක්ඛිලේශ දුරු කර ගැනීමෙන් නිර්වාණ අවබෝධයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔබ අද මේ දේශනාවේදී අහන්නේ උපක්ඛිලේශ තුලින් ඇත්ත පේන්නේ නැතුව වහලා දාලා තියෙනවා. ඇත්ත නොපෙනෙන නිසා තමයි සසර දුකටපත් වෙන්නේ. විදර්ශනා වඩා ගන්න බැරිකම තියෙන්නේ. එහෙනම් ඇත්ත පේන්න නම් ඇත්ත දකින්න නම් මේ කියන මාර්ගය තුල යා යුතුයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරලා තියෙන්නේ. දැන් අපි බලමු මොකද්ද කොහොමද මේ සූත්‍රය පැහැදිලි කරන්න කියලා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසඹෑ නුවර. කොසඹෑ නුවර තිබුණේ මොකක්ද? ഘോසිතාරාමය. කොසඹෑ නුවර ഘോසිතාරාමය කියලා කියන්නේ හරි විශාල මේ භික්ෂු ආශ්‍රමයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර වැඩ ඉනකොට භික්ෂූන් වහන්සේලා පිරිසක් කලකෝලහල කරගෙන වාද විවාද කරන්න පටන් ගත්තා. දැන් ඔන්න හරි ලස්සන සූත්‍රයක් දැන් මෙහෙම කියද්දි මතක් වෙනවා. කලහ විවාද කියලා සූත්‍රයක් තියෙනවා පින්වත්නි. ඒ කලහ විවාද සූත්‍රයේදී බුදුහාඳුරෝ දේශනා කරනවා බ්‍රාහ්මණයන් සමග කලහ කර ගන්නවා. දෙමාපියෝ දරුවන් සමග කලහ කර ගන්නවා. දෙවියන් සමග කලහ කර ගන්නවා. මේ විදිහට කලහ කරගන්න පිරිස් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කලහ විවාද සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. එහෙනම් දැන් මෙතන හරියේ ඒ සූත්‍රයට අනුව ගත්තත් මොකක්ද? භික්ෂූන් කලහ කරගන්නවා. එහෙනම් ഘോසිතාරාමේ කොසඹෑ නුවර ഘോසිතාරාමේ භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩ හිටියා. ඒ භික්ෂූන් වහන්සේලා පිරිසකින් කාණ්ඩ දෙකක් වෙන්න ඕන. කාණ්ඩ දෙකක් වුණාන් පස්සේ තමයි කලහ විවාද හටගන්නේ. හරියට එක අතකට වලලු දෙකක් දාගත්තාම වලලු දෙක එකට වදිනකොට හඬක් නැගෙනවා. ඒ වගේ විවාදයන් හටගන්න දෙගොල්ලක් දෙපිරිසක් ඉන්න ඕන. දැන් මේ කොසඹෑ නුවර ഘോසිතාරාමේ හිටපු භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් වෙන් වෙලා ඒ පිරිස වෙන් කරගෙන වාද විවාද කරන්න පටන් ගත්තා කියනවා. දැන් මේ වාද විවාද කරනකොට බුදුරජාණන් වහන්සේ මේ තැනට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මේ මහණෙනි විවාද කරන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ කියනවා කලහ කෝලහල කරගන්න එපා, විවාද කරගන්න එපා. මේ විවාද කරනකොට පිට වෙන වචන හරියට උල් වලින් ඇනෑනා ජීවත් වෙනවා වගේ කිව්වා. දැන් ඔයත් බලන්නකෝ කට්ටියක් දබර වෙනකොට විවාද කරගන්නකොටනේ ඒ විවාදයට අනිත් පැත්තේ ඉන්න කෙනාට තියුණු ආයුධයකින් අන්න උපක්ඛිලේශ. මොකක්ද ඒ කියන්නේ? ව්‍යාපාදයේ කියන උපක්ඛිලේශය. තරහවනේ. එක කට්ටියක් එක පැත්තක ඉඳගෙන යමක් කියනකොට අනිත් පැත්තෙන් අනිත් කට්ටිය ඇවිදින් තවත් යමක් කියන විවාද කරනවා. ඒ විවාද කරනකොට අර විවාදයේ අහන් ඉන්න කෙනාගේ හිතට මේ උලකින් අනිනවා වගේ කියනවා. දැන් උල කියන වචනේ බුදුරජාණන් වහන්සේම සූත්‍රේ පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරන මොකක්ද? මහණෙනි විවාද කරගන්න, කලහ කරගන්න, බැනගන්න තිරිස
විවාද කරනවා කියලා කියන්නේ උල් වලින් ඇනගෙන වාසය කරනවා වගේ කියනවා. කොච්චර වේදනාවක්ද? වචනේ නැමැති උල් වලින් ඇන ජීවත්. එහෙනම් උපක්ඛිලේශය කියන්නේ ද්වේෂය. දැන් ඔන්න ඔයත්ෝ සංසන්දනය කරගෙන බලන්න මේ කියන උපක්ඛිලේශය කොච්චර සසර දික් කරනවද කියලා. දැන් මම කිව්වනේ අර පෝටිල භික්ෂුව වගේ ඔබ දැන් මේ මෙතනදී මේ කාරණාව කිව්වා කියලා එතනින් නෙමෙයි ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න ඕනේ ඔබෙන්. ඔබ හිතලා බලන්න ඔබ හදපු දරුවෙක් ඔබට බනිනකොට ඔබේ හිතට මේ ගෑරුප්පුවකින් හදවතට අනිනවා වගේ දැනෙනවා ඇතිනේ. ඔබේ මව හරි ඔබේ පියා හරි ඔබට බනිනකොට ඔබට හිතෙනවනේ තියුණු උලකින් අනිනවා වගේ. එතකොට ව්‍යාපාදයේ කියන උපක්ඛිලේශය කොයිතරම්නම් වේදනාවක් පමුණුවනවද? එහෙනම් මේ වේදනාවක් පමුණුවන්නේ උපක්ඛිලේශය මොකක් නිසාද? තමන් ළඟ මේ කියන කෙලෙස තියෙන නිසා. ආදීනව දැනගන්න ඕන. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි නිශ්ශබ්ද භාවයෙන් ජීවත් වෙන්න. මේ කලහ කරගන්න එපා. නිශ්ශබ්ද වෙන්න. දැන් වචනෙන්නේ බැනගන්නේ. ඒ බැනගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිශ්ශබ්ද වෙන්න, නිහඬ වෙන්න. නිශ්ශබ්ද භාවයේ බුදුරජාණන් වහන්සේලා අගය කරනවා. ඒ නිසා මහණෙනි නිහඬ වෙන්න. දැන් මොකද්ද කරන්නේ? ඒ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ තව විග්‍රහ කරනවා මෙහෙම. අලම් භික්කවේ මා භණ්ඩනං වා මා කලහම් මා විග්ගහං මා විවාදන්තේ. මහණෙනි පින්වත්නි දබර නොකරන්න, කලහ නොකරන්න, විරුද්ධ වාද නොකරන්න. අනුපක්ඛිලේශය. ඒක නොකරන්න මොකද්ද? ද්වේෂ නොකරන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේලා අනුමත කරපු දෙයක්ද? නෑ. එහෙනම් ඔබ තවත් කෙනෙක් එක්ක විවාද කරනවා නම්, ඔබ තවත් කෙනෙක් එක්ක තරහ කර ගන්නවා නම්, ඔබ තවත් කෙනෙක් එක්ක වචනෙන් පලිගන්න යනවා නම්, ඔබ තවත් කෙනෙකුට බනිනවා නම්, පින්වත්නි ඔබ මේ කරන්නේ ඔබේ ගුරුවරයා ශාස්ත්‍රඥ වහන්සේට ඔබට දුන්නු සීමාවෙන් ඔබට කටයුතු කරන එක. බුදුරජාණන් වහන්සේ පනවන ලද සීමාව තුළ ඔබ ඉන්න ඕන. මොකද්ද උන්වහන්සේ පැනවේ? මා විවදන්ති මහණනි වාද විවාද කරන්න එපා. දැන් අද අපි සමාජයේ දකින්නේ නැද්ද? එක භික්ෂුවක් අනිත් භික්ෂුවට ආරාධනා කරන්නේ නැද්ද මම ධර්මයේ දන්නවා මාත් එක්ක ප්‍රසිද්ධ විවාදයට එන්න කියලා? තව පිරිස් නැද්ද ගිහි අය විවාදයට එන්න කියලා ආරාධනා කරන? ඇයි එහෙම වුන් විවාද කරගන්නේ? ඕන් විවාද කරගන්න ඕන්ගේ පිරිස බැලි වැඩි කියලා පෙන්වන්න. මට මෙච්චර මගේ ශ්‍රාවක පිරිසක් ඉන්නවා. එහෙමයි බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් හිටියා. සත්‍යක කියන තැනැත්තා අස්සලෝමියක් පලන තරම් සියුම් තරක ගොඩ නගන්න පුළුවන්, විවාද ගොඩ නගන්න පුළුවන්. පුදුම පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේ අනුමත කළාද? බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නෑ. භික්ෂුවකට නොගැලපෙන කාර්යයක් ලෙස තමයි බුදුරජාණන් වහන්සේ විවාදය දැක්කේ. ඇයි බුදුරජාණන් වහන්සේම දැක්කේ? බුදුරජාණන් වහන්සේම දැක්කේ පින්වත්නි විවාද කිරීම තුළින් උපදින්නේ සැනසීමක් නොවේ. විවාද කිරීම තුළින් උපදින්නේ කෙලෙස්. කෙලෙස් උපදිනවා කියලා කියනු භවය තනා ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා අනුමත කළේ මොකක්ද? වාද විවාද කරන්න එපා කියන එක. දැන් මේ භික්ෂුන් වහන්සේලාට මේ මතක් කරන්නේ මොකක්ද? ව්‍යාපාදයේ කියන නීවරණය ඇති වෙන එක වළක්ව ගන්න කියලා.
දැන් කොටසක් අය ඉන්නවා පින්වත්නි තමන්ගේ භූමිය රැකගන්න පුදුම විවාදයන් කරනවා. හරි ලස්සන තැනක් තියෙනවා ධර්මයේ රාහුල පොඩි හාමුදුරුවන්ගේ නිහඬතාවය. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට පිරිසක් ආව බණ අහන්න. දැන් එනකොට අද නම් තියෙනවනේ මම මේ භික්ෂුව ළඟින් මැසුරු කරනවා ඒ නිසා මම කියන දෙයක් මේ හාමුදුරුව කරනවා කියලාත් කෙනෙක් හිතන්න පුළුවන්. මම තමයි බුදුරජාණන් වහන්සේට කිට්ටුම කෙනා ඒ නිසා කියලා තව බුදුරජාණන් වහන්සේට කිට්ටු කෙනෙක් ඉන්න පුළුවන්. මේ විදිහට බුදුරජාණන් වහන්සේට කිට්ටු නිසා විවිධ දේවල් ප්‍රකාශ කළා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට විශාල භික්ෂු පිරිසක් ආව බණ අහන්න. බණ අහන්න ඇවිල්ලා ඒ පිරිස තම තමන්ට වෙන්නු කුටි තුල සැතපුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍ර රත්නය තමයි රාහුල පොඩි හාමුදුරුවෝ. ඉතින් රාහුල හාමුදුරුවන්ට සැතපෙන්න තැනක් තිබුණේ නැහැ. දැන් අද නම් විවාද කරගන්නේ නේ. අද නම් තරක කරගන්නේ. තරක වාද විවාද ඇති කරගෙන කියාවි මේ මට මේක මෙහෙමයි තියෙන්නේ නිසා මට මේක උරුමයි කියලා. වාද විවාද තර්ක විතර්ක කරගෙන අයිතිය ස්ථාවර කරන්න පුදුම වෙහෙසකටපත් වෙයි. රාහුල පොඩි හාමුදුරුවෝ කිසිම කෙනෙක් එක්ක වචනයක් ඒ පිළිබඳව සාකච්ඡා කළේ නැහැ කියනවා. මොන පිළිබඳවද? අර තමන්ට ස්ථීර භූමිය පිළිබඳව සාකච්ඡා කළේ නැහැ කියනවා. උන්වහන්සේ වැසිකිළිය දොර විවෘත කරලා වැසිකිළිය ඇතුලේ සැතපුණා කියනවා. පුදුමයිනේ. පුදුමයි. උන්වහන්සේ වැසිකිළිය ඇතුලේ සැතපීලා පසුවදා බුදුරජාණන් වහන්සේ වැසිකිළි දොරට තට්ටු කරනවා. කවුද මහාන වැසිකිළියේ සිටින්නේ කියලා. රාහුල පොඩි හාමුදුරුවෝ හරි ගාම්භීර වචනයක් කියනවා. මොකක්ද කියන්නේ? ස්වාමීනි මම රාහුල අවදි වෙන කලුයම වැටෙනකන් ඔබ රාත්‍රී ගත කළේ මේ වැසිකිළියද කියලා අහනවා. එහි ස්වාමීනි මම රාත්‍රිය ගත කළේ මේ වැසිකිළිය කියනවා. බලන්න එතකොට ඒ භික්ෂූන් ඒ මහරහතන් වහන්සේ ළඟ කොච්චර වාද විවාද තර්ක විතර්ක ගොඩනගෙන සිතක් නැද්ද? Tamanට ලැබිච්ච දේ Taman පරිභෝජනය කරගෙන දවස ගෙවලා හැරියා. ඒ තමයි බුදුරජාණන් වහන්සේට නිසි ගෞරවය දක්වන ආර්ය උත්තමයන්. මේ භික්ෂුන් වහන්සේලාට කියන බුදුරජාණන් වහන්සේ වාද කරන්න එපා, විවාද කරන්න එපා, වාද විවාද ගොඩනගා ගන්න එපා. ඔබටත් පින්වත්නි මා ආරාධනා කරනවා. ඔබ බණ භාවනා කරන්න ගියාම, භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණාම, රූපවාහිනිය හරි බණපදේ අහන්න සූදානම් වුණාම පුළුවන් තරම් වාද විවාද වලින් ඈත් වෙන්න. වාදයේ තුලින් විවාදයේ තුලින් ගොඩනැගෙන්නේ උපක්ඛලේශයක්මයි. ඊළඟට මේ භික්ෂුන් වහන්සේලාට මේ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළාම ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියන මේ ආගමේතු බන්තේ භගවා ධම්මස්සාමි අප්පෝසුකෝ බන්තේ භගවා දිට්ඨ ධම්මසුඛ විහාරං අනුයුක්තෝ විහරන්තු. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ වෙහෙස ගන්න එපා කියනවා. බුදුහාමුදුරුවෝ අර විදිහට උපදේශයක් දෙනකොට කියනවා ඔබ වහන්සේ වෙහෙසෙන්න එපා කියනවා. මොකද්ද කියන්නේ? ඵල සමාපatti සැපයෙන් යුක්තව වාසය කරනසේ ඔබ වහන්සේ ඵල සමාපatti සුවයෙන් වාසය කරන්න කිව්වා. ඔබ වහන්සේ මේකට කරදර වෙන්න එපා. ඔබ වහන්සේ ඵල සමාපatti සුවයෙන් වාසය කරන්න කිව්වා. ඊටසේ කියන අපි දබරෙන් කලහෙන් කොලහලෙන් විරුද්ධ වාදයෙන් පැනෙන්නෙමු කියලා කිව්වා. ඔබ වහන්සේ ඉන්න කියලා කිව්වා. ඔබ වහන්සේ මේ සමාපත්තියට සමවැදිලා සැප විහරණේ වාසය කරන්න අපි දබරයන් කොලහල කරමින් විරුද්ධ වාදයන් පවත්වගෙන ඉන්නම් කිව්වා. අපි නවත්තන්නේ නැහැ. ඔබ වහන්සේ සමාපatti සුවයෙන් ඉන්නේ කිව්වා. අදත් එහෙම කියන අය ඉන්නවා. කොච්චර බණ කිව්වත් දැන්
කොච්චර දැන් එක කාරණාවක් මම ඔබට කියන්නම් මේ බාලපඬිත සූත්‍ර විග්‍රහයක් යනකොට කෙනෙක් මෙහෙම කියන්න පුළුවන් අනේ ස්වාමීන් වහන්සේ බාලයෝ ගැන කියන්නේ මෙයයි පඬිතයෝ ගැන කියන්නේ මෙයයි කියලා. නමුත් හොඳට ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයා දන්නවා බාලයෙක් කියලා කියන්නේ මේ ඔබ දකින උපාධි කොලයක් තුල තියෙන බාලපඬිත නෙමෙයි. මෙතන කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දකින බාලපඬිතේ. අන්න ඒ වගේ අද යමක් යමෙකුට පැහැදිලි කරන්න ගියාමත් ඔවුන්ට ඒ කාරණා පැහැදිලි කරන්න ගියාම මේ නිහඬ වෙන්න තැන් තියෙනවා. ඒ කියන්නේ කොච්චර කිව්වත් අහන්නේ නැහැ. හරියට කලේ යටට හරවලාම වතුර වක් කරනවා වගේ. දැන් ඉස්සර හිටපු අය තමයි කිව්වේ කලේ උඩට හරවලා වතුර වැක් කරෝ වගේ ස්වාමීන් වහන්සේ දුන්න උපදේශය. හැබැයි අද ඉන්නවා කොච්චර කලේ උඩට හරවලා වතුර වක් කරන්න හැදුවත් උඩට වක් කරන්න තු හරවලාම වක් කරන අය. දැන් මෙතන ගෝසිතාරාමයේ සිට එහෙම භික්ෂූන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි කලහ කරන්න එපා, මහණෙනි විවාද කරන්න එපා, මේ කලහ විවාදයන් කරගන්න එපා, මහණෙනි සමගි වන්න කියද්දී ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඵල සමාපත්තියට සමවැදිලා ඉන්න, අපි කලහ විවාදයන් කරගන්න අපිට ඒකෙන් තමයි සැනසෙල්ල තියෙන්නේ. ඒ නිසා අපි ඒක කරගන්නම් කියලා බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙදිත් කියන මොකක්ද? මහණෙනි අලං භික්කවේ මා බණ්ඩනං වා මා කලහං වා මා විග්ඝහං මා විවාදන්ති තතියම්පිකෝ භික්ඛු භගවන්තං ඒතජෝස. බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවෙදිත් කිව්වා කලහ කරන්න එපා, විවාද කරන්න එපා. ඒ කියන්නේ මොනවද? මේ ද්වේෂය නැමැති කෙලෙස අවුස්ස ගන්න එපා. ඔබටත් පින්වත්නි මා ධර්මයේ තුල ස්පර්ශ කරන්නේ ඒකමයි. අපිට බාහිර දේවල් සමග ගැටෙනකොට තරහවල් කලහවල් උපදින්න පුළුවන්. ඒ තරහාවක් කලහාවක් උපදින්නේ අපේ හිත අපි দমনය කරගෙන නැති නිසා. අපේ සිත අපි দমনය කරගෙන නම් අපි ධර්මාවබෝධයට පත්වෙන ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා නම් අපි නිතරම සමතෙන් සහ විදර්ශනාවෙන් කල් ගෙවනවා නම් අපි නිතරම බෝධ්‍යංග ධර්ම වඩන නුවණින් යුක්තව කල් ගෙවනවා නම් අපේ හිත බාහිර ඉන්න කෙනෙකුට පින්වත්නි ගිනි තියන්න පුළුවන් කමක් නැහැ. බාහිර ඉන්න කෙනෙක් ඕන කෙනෙක් ළඟ ගිනි තියෙන්න පුළුවන්. ඒ ගිනි තියෙන කෙනා හුලාරගෙන ඇවිදින් අපේ පැලට ගිනි තියෙනකොට අපේ පැල හොඳට වේලිලා නම් හොඳට අවුව වැටෙනවා නම් විරුද්ධ අතට හුළඟ හමනවා නම් බාහිර කෙනෙකුට ඇවිදින් පින්වත්නි ගිනි තියන්න පුළුවන්. එතකොට අර බටලන්දකට පටපට හඬින් ගිනි යනවා වගේ මේ සිත තවත් බාහිර කෙනෙකුට ගිනි තියලා විනාශ කරන්න පුළුවන්. අවබෝධයට පත්වෙච්ච කෙනෙක් එහෙම වෙන්නේ නැහැ. ඒ කෙනෙක් පුදුම විදියට ගිනි ගන්නකොට එයා එතනින් ගිනි ගන්න තැන දැනගෙන ගිනි නිවෙන තැනටපත් වෙනවා. දැන් ඔය ඊයේ පෙරේදා මේ ප්‍රඥායකේ බණහන කියන්නේ මහත්මයෙක් කියනවා ස්වාමීනි මගේ නෝනා මාව දාලා ගියා කිව්වා. ඉතින් මම නිතරම බණ අහනවා. ඊළඟට හොඳ මහත්මයෙක් අවුරුදු 30ක් විතර කියන ස්වාමීනි මගේ හිත හැදෙන්න හේතුව තමයි ධර්මයත් එක්ක කටයුතු කිරීම. ගියපු හැම වෙලාවකදී මට හිතිච්ච දේ කිව්වා ගියපු තරමටම හොඳයි කියලා. නමුත් ඔබ හිතන්න අවබෝධයකට පත්වෙච්ච නැති කෙනෙක් නම් ධර්මය ස්පර්ශ නොවිච්ච කෙනෙක් නම් ඔහු තුල ඔහුගේ සිත තුල හටගන්නේ මොකක්ද? ඔහුගේ සිත තුල හටගන්නේ පටිගය. ඔහුගේ සිත තුල හටගන්නේ පටිගය, ඔහුගේ සිත තුල හටගන්නේ ද්වේෂය. සුනාමි වෙලාවේදී මිය ගියපෝ කෙනෙක් දානයක් අරන් එනවා. ආ කියනවා ස්වාමීනි සුනාමි වෙලාවේදී මගේ දරුවෝ ටික කොහොම අරගෙන ගියා. මම විතරයි ගෙදර ඉතුරු වුණේ කිව්වා. මගේ මහත්තයත් මැරුණා, මගේ දරුවොත් මැරුණා, මගේ සියලු ව්‍යාපාර එකම පැයක් ඇතුළත මුහුදුපත් වුණා කිව්වා. මම නෑදෑ ගෙදරකට ඇවිදින් හිටපු නිසා ස්වාමීනි මගේ ජීවිතේ බේරුණා. මුල්ම දවස්වල පුදුම දුකක් තිබුණ කිව්වා. දරුවෝ ගැන මතක් වෙනකොට පපුව පසාරු කරගෙන යන තරම් වේදනාවක් දැනෙනවා කිව්වා.
නමුත් ස්වාමීනි මම හොඳට බණ අහනවා කිව්වා. දවසකට බණ 2-3 අහන වෙලාවල් තියෙනවා කිව්වා. ඒ බණ අහන හැම වෙලාවකදීම මට මගේ හිත පිළිබඳව ඇවිස්සিলা කියනවලු මෙච්චර ආලෝකයක් තියෙනකොට ඔබ අඳුරට යනවා නම් මෝඩෙක් නේ කියලා. දැන් ස්වාමීනි මට හිතෙන දේ තමයි කිව්වා අද මැරුණත් මට කමක් නැහැ. මං ඒ තරම් ධර්මයේ තුල සිත පිහිටුවලා ඉන්නේ කිව්වා. බලන්න දේශේ උපදින්නේ නැහැ මොකක් වුණොත්ද? ඔබ හොඳට පින්වත්නි ධර්මයේ තුල සිත පිහිටලා කටයුතු කළොත්. ධර්මයෙන් ඉවත් වෙන්න සිත ද්වේෂයත් එක්ක බැඳෙනවා. ඒ සිත ද්වේෂයත් එක්ක බැඳෙනකොට එයා ඇත්ත පෙන්වන්නේ නැහැ. දැන් මං කියවනේ අවිද්‍යාව කියලා මෝහය කියලා. එයා පෙන්වන්නේ නැත් මොකක්ද? මේ මව කියලා පෙන්වන්නේ නැහැ. මේ මව කියලා පෙන්වන්නේ නැතුණන් පස්සේ මවත් එක්ක ගැටීමකටපත් වෙනවා. එතකොට මවත් එක්ක ගැටෙන්න එපා කියලා ධර්මය අවවාද කරනකොට ඔහු ධර්මයට දොස් නගනවා. ඔහු ධර්මයට දොස් නගලා කියන මොකක් කියලාද? අනේ බණ කතා තියාගන්න මගේ හිතේ ඉන්නේ තරහ තියෙන්නේ. අන්න ඔහු ධර්මයට බනිනවා. ධර්මයට බැනලා යා මවව ඝාතනය කරනවා. අම්මා මරලා දානවා. අම්මා මරුවට පස්සේ මොකද්ද වෙන්නේ? අන්න අන්ධකාරය අවිද්‍යාව. මව ඝාතනය වුණාන් පස්සේ එයා අතින් ආනන්තර්ය පාප කර්මය වෙනවා. දැන් ආනන්තර්ය පාප කර්මය වුණාම මොකක්ද වෙන්නේ? පින්වත්නි අපි මිය දෙන්න කිට්ටු වුණාම මිය දෙන්න ගියාම අපේ සිතේ හට ගන්නවා චිත්ත වීති. එතකොට ආනන්තර්ය පාප කර්මය කරාට පස්සේ අර භවාංග සිත පිරිසිදු වෙන්නේ නැහැ චිත්තසිත. අර අකුසලයේම සිහි වෙලා ඒ අකුසලයේම උපාදානයක් කරගෙන දුගතිය තුල උප්පත්ති ලබනවා. ඒ දුගතිය තුල සත්‍යය උප්පත්ති ලබනකොට ඔහුගේ ආයුෂ කල්ප කෝටි ගණන් වලින් ඒ නිර්ලෝකේ දුක් විඳින්න වෙනවා. මොකක්ද හේතුව? හේතුව තමයි පින්වත්නි ධර්මයේ ස්පර්ශ නොවිච්ච එකම. ਉਹ පියත් එක්ක විවාද කරගන්නවා. පියා පිළිබඳව සැකේ උපදවනවා. එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ? පියා පිළිබඳව සැකේ ඉපදුනහම පියාව ඝාතනය කරනවා. අන්න අවිද්‍යාව. දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන්නේ මොකක්ද? මහණෙනි මා විවාද කරන්න එපා. ඇයි විවාද කරන්න එපා කියලා කියන්නේ? විවාද කරන්න එපා කියලා කියන්නේ විවාදේ දික් වෙන්න පින්වත්නි ගොඩ නැගෙන්නේ මොකක්ද? උපක්ඛිලේශ හට ගන්න එක වළක්වන්න බෑ. වාද විවාද තර්ක විතර්ක ගොඩ නැගෙන්න අවිද්‍යාවම පහළ වෙනවා. මෝහයම මෝරන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කුටියේ වැඩ හිටපු සායනහන්සලාට කියනවා තුන්වෙනි වතාවෙදිත් මහණෙනි තර්ක කරන්න යන්න එපා, විවාද කරන්න යන්න එපා කියලා. ඒත් අහනවාද? ඒත් නෑ. ඒත් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වෙහෙසට වෙන්න ඔබ වහන්සේ වෙහෙස වෙන්න එපා. අදත් කියන අය ඉන්නවනේ ඔබ වහන්සේලා එච්චර මහන්සි වෙන්න ඕනේ ඒක මං කරගන්නම්. ඔයාලා කට වහගෙන ඉන්නකො මම මේක කරලා ඉවර වෙනකම්. මේක මං ඉවර කරගන්න මේ අහවල් තැනින් කියනවා. කොච්චර අවවාද කළත් අදත් අහන්නේ නැති, පිළිගන්නේ නැති පිරිස් ඉන්නවා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඵල සමාපatti සුවේම වැඩ වාසය කරන්න අපි දබරයෙන් කලකෝලහාලයෙන් විරුද්ධවාදයෙන්ම විසඳ ගන්නම් මේක. ඔබ වහන්සේ ඵල සමාපත්තියට සමවැදිලා ඉන්නේ ගෝවා. පුදුම අහංකාර පිරිසක්නේ. බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවේදීත් දෙවෙනි වතාවේදීත් තුන්වෙනි වතාවේදීත් කියනවා මේ උත්තමයා දකිද්දී කෙනෙකුගේ සිත පහදිනවා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ අතකෝ බවගබ පුන්න මේ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරමාදාය කෝ සම්බියම් පින්න පාතම් පාවිසි. බුදුහාමුදුරුවෝ ඊළඟට කළේ පින්වත්නි මේ කොසඹෑ නුවර අතහැරලා දාලා බුදුහාමුදුරුවෝ පින්න පාතට වැඩියා.
අන්නේ පිණ්ඩපාතයට වැඩලා බුදුහාමුදුරු පුදුම අලංකාර ගාථා ටිකක් පින්වත්නි පැහැදිලි කරනවා. මොකක්ද? මේ පුතු සද්දෝ සමජනෝ නොබාලෝ කොචි මඤ්ඤත සංඝස්මින් බිජ්ජමානස්මින් නාඤ්ඤං භීයෝ අමඤ්ඤරුං කියනවා පින්වත්නි. අඥාන අය, මොලේ නැති අය, අනුවන අය, ඊළඟට නුවණ නැති අය, අවිද්‍යාව තුළ ඉන්න අය, මෝහය වෙලාගත් අය, එයාලා මොකද්ද කරන්නේ? ඒ අය කරන්නේ නිතරම කලහ කරන එක. මෝඩ මිනිස්සු කරන්නේ දබර කරගන්න එක. දැන් මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ බාලෝ කියලා කිව්වේ අන්න එයාට මොනවද? මේ පංච නීවරණ ධර්ම වලට අහුවෙච්ච කෙනාට කියන බාලය කියලා. එහෙම නැතු වයසෙන්, උස්මිටිකම් වලින්, කුල වලින් එහෙම එකක් නෙවෙයි. පංච නීවරණ ධර්ම වලට අහුවෙච්ච කෙනාට කියන බාලය කියලා. ඒ බාලය නිතරම කරන්නේ මොකක්ද? අඥානය කරන්නේ දබර වෙන එක. ඊළඟට කියනවා ඒ කෙනා තවත් කෙනෙක් බිඳවල කොටවල බින්න කරලා කෑලි කරලා විනාශ කරලා පොළවට ඇද දාලා සතුට වෙනවා කියනවා. ඒ අය බාලයි කියලා බුදුහාඳුර මතක් කරනවා. දැන් ඔබ හිතලා බලන්න මේ ධර්මයේ මම ඔබට කියවනේ මේ ධර්මයේ ඔබ ගලපගෙන බලන්න ඔබට තියෙනවා අනුන් බිඳවන අනුන් කොටවන අනුන්ගේ දේ පැහැර ගන්න අනුන් සමග කලකෝලහාර කරන අනුන් සමග විවාද කරන විවාදයෙන් අනුන් පරද්දවන්න යන තමන්ගේ ඇඟ පුරා අසුචි තවරගෙන අන් අයගේ ඇඟ පුරා අසුචි තියෙන බව අඟවන තමන්ගේ ඇහි පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පෙන්වන්න යනවා නම් ඔබට දකින්න ඔබ මේ ධර්මයේ තුල ඔබට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බාලය කියලා. මේ බුදුහාමුදුරුව තමන්ගේ ශ්‍රාවකයන්ට මේ කියන්නේ. මම සමග තර්ක කරනවා නම්, පියා සමග තර්ක කරනවා නම්, විවාද ගොඩනගා ගන්නවා නම්, සහෝදරයෝ සහෝදරයතල වාද විවාද ඇති වුණත් කමක් නැහැ. සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිර යනවා නම් සමගියෙන් රැස් වෙලා අසමගියෙන් විසිර යනවා නම් ඒක බාල දෙයක්. ඒ නිසා මේ උපක්ඛිලේශ කියන දේවල් ගස්වල වගේ එක එක තැන්වල හටගන්නේ මේ හටගන්න අනුරාධපුර පළාතේ මේක හටගන්නේ බස්නාහිර පළාතේ මේක හටගන්නේ සබරගමුවේ කියලා එහෙම නැහැ. මේ උපක්ඛිලේශ හටගන්නේ සිතේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? සිතේ හටගන්න උපක්ඛිලේශ අවබෝධයෙන් ඉවත් කරන්න ඕන. සිතේ හටගන්න උපක්ඛිලේශ අවබෝධයෙන් යුක්තව ඉවත් කරගන්න ඕන. දැන් කායික වේදනාවකටපත් වෙනකොට මොකද කරන්න ඔයත්? කායික වෛද්‍යවරයෙක් හම්බෙවල එකට බෙහෙතක් ගන්නවා. මානසික රෝගී වෙනකොට ඔබ මොකද කරන්නේ? මනෝ වෛද්‍යවරයෙක් ළඟට ගිහින් ඔබ ඒකට බෙහෙත් ගන්නවා. එහෙනම් සිත ලෙඩ වුණාම තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ සියල්ලම හටගන්නේ මොකක්ද? සිතේ හටගන්න රෝගයන්. සිතේ හටගන්න රෝගයක් තමයි අවිද්‍යාව. සිතේ හටගන්න රෝගයක් තමයි මෝහය. එහෙනම් සිතේ හටගන්න රෝග තමයි මොනවද? උපක්ඛිලේශ. දැන් මේ පිරිසට සමගි වෙන්න කියනකොට සමගි නොවන්නේ කයෙන් නෙවෙයිනේ. සමගි නොවන්නේ සිතින්. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒක බාලයාගේ ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සූත්‍ර එක තැනක ඉස්සරහට සාකච්ඡාවේදී මහණෙනි භික්ෂූන්ගේ අසමගිය තරම් දෙයක් මම පිළිකුල් සහගතව දකින්නේ නැහැ කියනවා. භික්ෂූන්ගේ සමගි සම්පන්න දෙයක් මම පුදුම විදිහට සතුටින් යුක්තව දකිනවා කිව්වා. භික්ෂූන් සමගිවන තරමටමයි කිව්වා ඒ භික්ෂු සමාජය ආරක්ෂා වෙලා පවතින්නේ. හැබැයි භික්ෂු සමාජය ඇතුලේ ද්වේෂය තියෙනවා නම් මහණෙනි මම ඒ තරම් පහත් ක්‍රියාවක් දකින්නේ නැහැ කිව්වා. මේ ඔබත් මගේ ගුරුවරයා. සුඛ සංඝස්ස සාමග්ගී භික්ෂූන් සමගි වීමම තමයි කියනවා සැපය.
භික්ෂුන් සමගි වීමමයි. එහෙනම් මොකක්ද මෙතනදී අපට විග්‍රහ කරන්නේ? උපක්ඛිලේශ ද්වේෂය කියලා කියන්නේ උපක්ඛිලේශයක්. පරිමුට්ඨ පණ්ඩිතා භාසා වාචා ගෝචර බහනිනෝ යාවි ජින්දති මුඛායාමං යේන හීනා නතං විදු. මුලාවට පත්වෙච්චි, මෝහයට පත්වෙච්චි, අවිද්‍යාවට පත්වෙච්චි වචන යම්තාක් පින්වත්නි මිනිස්සුන්ට ප්‍රකාශ කරනවද, ඒ වචන ප්‍රකාශ කරන තැනැත්තා පණ්ඩිතයෙක් නෙවෙයි කියනවා. ලැජ්ජාව අඳුනන්නේ නැති මේ ආදීනව නොදන්නා වූ කෙනෙක් කියනවා එහෙම වචන කතා කරන්න. මුලා වූ සිහිය ඇතිව. දැන් එතකොට ඔබ දන්නවා දස කුසල පතේ තුල විග්‍රහ කරනවා මේ කාය සංවරය, වාක් සංවරය, මනෝ සංවරයනේ. එතකොට වාක් සංවරයේ කොටස් 4ක් බුදුහාඳුරු විග්‍රහ කරනවා. ඒ වචන 4 නැත්නම් ඒ වචනයෙන් වන අකුසල් 4 විග්‍රහ වෙන එකක් තමයි මොකක්ද මේ පිලුණු පරුස වචන කතා කරන්නේ මුලා වූ සිහිය ඇති අය. මුලා වෙලා. මොකක්ද මුලා වීම? ඇත්ත පේන්නේ එයා අන්ධකාරය තුල ජීවත් වෙනවා. මොකක්ද ඇත්ත පේන්නේ නැත්තේ? මේ නරක වචන කතා කිරීමෙන් මට අවඩක් වෙන බව ඔහු දන්නේ නැහැ. මුලාවටපත් වෙලා. ඒ නිසා ඔහුට ඕනෑම කෙනෙකුට මේ වාදාරෝපණය කරන්න පුළුවන්. චෝදනා කරන්න පුළුවන්. එහෙම ආයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් හිටියා. භාග්‍යවතුන් වහන්සේට චෝදනා කළා. භාග්‍යවතුන් වහන්සේට චෝදනා කළා. රහතන් වහන්සේලාට චෝදනා කළා. පච්චේක බුදුරජාණන් වහන්සේලාට චෝදනා කළා. මවට චෝදනා කළා. පියාට චෝදනා කළා. බිරිඳට චෝදනා කළා. ස්වාමියාට චෝදනා කළා. අමුදරුවන්ට චෝදනා කළා. චෝදනා කරන්නේ මොකක් නිසාද? මෝහයට අහු වෙච්ච පිරිස. දැන් ඔබ හිතලා බලන්න, ඔබ යම් වූ විටක භික්ෂුවක් විවේචනය කළොත්, ඒ භික්ෂුව සෝතාපන්න වෙලා හිටියොත්, ඔබපත් වෙන්නේ ආර්ය උපවාදයේ අකුසලයට ඔබ භාජනය වෙනවා. අන්න මුලා වීම. මුලා වෙච්ච නිසා ඔබට සත්‍ය පෙනුනේ නැහැ. ඔබට සත්‍ය පෙනුණා නම් ඔබ සිත පිහිටවන්නේ මොකටද? ඔබ සිත පිහිටවන්නේ ඔබ පිළිබඳව දකින්න මිස භික්ෂුව දකින්න නෙවෙයි. ඔබ දකින්න ඕනේ ඔබ ගැන. ඔබ ගැන දකින්න බැරුව ඔබ අන් අය ගැන දකින්න මොකක් නිසාද? ලැජ්ජාව නැතිකම නිසා. ලැජ්ජාව නැත්තම් එයා ඔබ ගැන ඔබ දකින්නේ නැහැ. ඔබට අනිත් අය ගැන ඔබට දකින්න පුළුවන්. ලැජ්ජාව නැතිකම. ආදීනව නොදන්නකම. මම මෙහෙම වචනයක් ප්‍රකාශ කළොත් මට මේ වචනේ ප්‍රකාශ කිරීමෙන් ආදීනව බහුලයි බව නොදන්නකම. ඉතින් තව එක ගාථාවකින් ඔබට දේශනා මම නිමා කරන්නම්. ඔබට මේ දේශනාව කියව ගන්න පුළුවන්. උපක්ඛිලේශ සූත්‍ර දේශනාව. ඊළඟට ඔබට තව කියව ගන්න පුළුවන් පින්වත්නි මේ මෝහය යන වචනේ විග්‍රහ කරන ධර්මපරයය තුලත් මේක විග්‍රහ කරලා තියෙනවා. අකොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේ චං තං උපනයි යන්ති වේරන්තේ සන්න සම්මති. මේ කවුරු හරි කෙනෙක් මට බනිනකොට මේ වචනේ කනට වැටිච්ච ගමන් කිපෙනවා. ඕන කෙනෙක් ඇවිල්ලා කියනවා මේ උපක්ඛිලේශේ තියෙන ස්වභාවය ඔබ තේරුම් ගන්න. ඔබට කෙනෙක් ඇවිදින් කියනවා මේ ඔයාට අන්න අරය හොද්දටම පළු ඇරියා කියනවා. පුදුම විදිහට ඔයා විවේචනය කළේ. හැබැයි ඔබට ඇහිලත් නැහැ. ඔබට එහෙම දෙයක් ඔබ අතින් වෙලත් නැහැ. ඔබත් එක්ක ඒ කෙනා බිඳවන්න කෙනෙක් ඇවිදින් කියනවා මේ ඔන්න ඔයාට අරය හොද්දටම පටි රෝල් කළා. අහවල් කෙනත් ළඟ හිටියා කියනවා. ඊට පස්සේ කියනවා ඔන්න තව කෙනෙක් ඉන්නවා ඔයාට ගැහුවා. එක්කෙනෙක් බයිනවා, ගැහුවා, ඊළඟට පරද්දනවා. ඔය විවිධ දේවල් වලින් එක්ක පන්ති කාමරයේ අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්. නැත්තම් වෘත්තියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් විවිධ හේතුන් නිසා කෙනෙක් පරද්දවන්න පුළුවන්. පැරැද්දුවා. ඊළඟට මොකද කරන්නේ? ඔබ සතුව තිබුණු ඔබේ තිබුණු දෙයක් තවත් කෙනෙක් හොරකම් කරා. දැන් මොකද කරන්නේ?
අන්න පෙරලා ඔහුට වෛර කරන්න යනවා. එක්කෝ නෝන මහත්තයට බැන්නා වෙන්න පුළුවන්. මහත්තයා නෝනට බැන්නා වෙන්න පුළුවන්. දරුවෝ දෙමව්පියන්ට බැන්න වෙන්න පුළුවන්. දෙමව්පියෝ දරුවන්ට බැන්නා වෙන්න පුළුවන්. පාලකයෝ පාලිතයන්ට බැන්නා වෙන්න පුළුවන්. පාලිතයන් පාලකයන්ට බැන්නා වෙන්න පුළුවන්. සේව්‍යයා සේවකයාට බැන්න වෙන්න පුළුවන්. සේවකයා සේව්‍යයාට බැන්න වෙන්න පුළුවන්. කාට බැන්නත් ඔබ කල්පනා කරන්න. ඔබට කවුරු හරි කෙනෙක් බැන්නොත් ඒ බණින කෙනා කරන චෝදනාවට මම බඳුන් වෙච්ච කෙනෙක් නම් ඒ වැරද්ද හදාගන්න. බඳුන් නොවිච්ච කෙනෙක් නම් ඔබ සිනහමුසු මුහුණෙන් ඔබේ කර්මය ගැන ඔබ මෙනෙහි කරන්න. මෙච්චර හොඳට ඉඳලත් මට මිනිස්සු බනිනවා කියලා කියන්නේ මං අතීතේ කොච්චර අකුසල් කරන්න ඇද්ද කියලා හිතන්න. හිතලා අර මේ අක්කෝස භාරද්වාජත් එක්ක බුදුහාමුදුරුව ඇති කරගත්ත සංවාදයේ පිළිබඳව සිත පිහිටුවන්න. කොහොමද? අක්කෝස භාරද්වාජ බුදුරජාණන් වහන්සේට බණිද්දී බුදුරජාණන් වහන්සේ අක්කෝස භාරද්වාජට කියනවා භාරද්වාජ උඹේ ගෙදරට ආවට පස්සේ උඹ අලුත් අයට කෑම හදලා දෙනවා. ඒ අය කන්නේ නැතු ඉතුරු කරලා ගියොත් උඹ මොකද කරන්නේ කියලා මම පස්සේ කිව්වා ස්වාමීනි මමත් මගේ නෝනත් එක්ක පැත්තකින් තියන් ඉඳලා ගියාට පස්සේ ඕන වෙලාවට කෑමට ගන්නවා කිව්වා. එහෙනම් උඹ මට කියපු දේත් ওই විදිහටම තියාගන්න කිව්වා. මොකක්ද? මම ළඟ එකක්වත් නැහැ කිව්වා. ඔක්කොම ටික උඹම තියාගෙන හදාගන්න කිව්වා. අතගාලා ටොක්ක කනවා වගේනේ. එහෙනම් කවුරු බැන්නත් ඔබ කිපෙන්න එපා. ඔබ කිපෙන්නේ ඔබ ළඟ පුංචිෝ දෙයක් තියෙන නිසා. පොඩ්ඩක් හරි ඔබ ළඟ තියෙන නිසා තමයි ඔබ කිපෙන්නේ. ඒ නිසා වෛර කරන්න එපා. වෛරය කියලා කියන්නේ උපක්ඛිලේශයක්. ඒක සංසාරේ දීර්ඝ කරන එකක්. ජනප්‍රිය කතාව ඔබට කිව්වොත් කාලියක්ෂණී බලන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ බලන්න. ඔබ මේ භවයේ තුල ඔබ යම් කෙනෙකුට වෛර කළොත්, ඔබ බිරිඳට වෛර කළොත්, පෙරලා ඊළඟ ආත්මෙ ඔබට හම්බ වෙන්න පුළුවන් තිරිසනෙක් වෙලා. ඊළඟට මොකද කරන්නේ? ඔබ ඕනතරම් දකින්න පූස් පටවුනුයි පූස් අම්මලයි පූස් තාත්තලයි දබර වෙන ඉරා ගන්නවා මස් කෑලි. කැලේ ඉන්න සත්තු අං පටලවගෙන එහෙම निराහාරව මැරිලා වැටෙනවා. මේ ඉන්න වෛරේ පිරිමහ ගන්න විදිහ. බුදු කෙනෙක් ලොව පහළ වෙලා හිටියා නම් ඒ බුදුරජාණන් වහන්සේ කියයි මහණෙනි මේ ඉන්න තිරිසන් දෙන්න මනුස්ස ආත්මේ කරගත්ත වෛරයක්. කවුරු බැන්නත් කවුරු ගැහුවත් කවුරු පැරද්දුවත් කවුරු ඔබ සතු දේ පැහැරගත්තත් ඔබ කාටවත් පින්වත්නි ක්‍රෝධ කරන්න යන්න එපා. හරියට උඩ ඉන්න අත්තක ඉන්න කුරුල්ලෙකුට පහළ කොට පරිසරයක් පෙනෙනවා, විශාල පර්වතයක් පෙනෙනවා වගේ ඔබ ධර්මයේ නැමැති ගුරුවරයා කිට්ටු කරගෙන ධර්මයේ නැමැති ඇහෙන් ඒ කර්මය දකින්න ඔබට පුදුම විදියට සහනයක් ගෙනල්ලා දෙයි. මේක උපක්ඛිලේශයක්. මේක තියෙන කෙනාට නිවන් දකින්න බෑ. කවුරු හරි කෙනෙක් බැන්නද ගැහුවද ඒකට බැන්නොත් බනින, ගැහුවොත් ගහන, හොරකම් කළොත් හොරකම් කරන, ඊළඟට මේ පරද්දුවොත් පරද්දවල දාන එහෙම මිනිස්සු ඉන්නවා. එකට ඒක මත යැපෙන. ඒ කියන්නේ පින්වත්නි නිවෙන හිතක් නෙවෙයි, ඒක දැවෙන හිතක්. ඒ බඳු අයට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ඔබ තුච්ච කෙනෙක් වේවි කාලෙක මේ කියන උපක්ඛිලේශයන් ඔබ ළඟ තිබුණොත්. පින්වත්නි ඔබට මේ උතුම් ධර්මය මේ ගෞතම බුද්ධ ශාසනය තුල නිවීම සඳහා උපකාර වේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. මේ දේශනාවම පින්වත්නි අපේ ඊතුරු දේශනා ඒ කාරණා ටිකත් යලි දේශනාවක සාකච්ඡා කරමු. අදට ලැබෙන කාලයත් සමග මේ උතුම් දේශනාව ප්‍රඥා නාලිකාව තුළ විකාශනය කිරවීමට සදැහැති දායකත්වයේ දරුමුණුබුරන් විසින් ගෙන කටයුතු කළේ අගෝස්තු මාසයේ 10 වන දින 76 වෙනි ජන්මදිනය යෙදුණු ආර්යවතී කොඩිකාර ආදරණීය මෑණියන්ටත් පී.ජී. ආර්යරත්න ආදරණීය පියතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරන්නටත් අරමුණු කරගෙන තමයි මේ මව්පියන්ගේ ආදරණීය දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් මේ පින්කමෙහි දායකත්වයේ දරා තිබුණේ. ඔයත් සතුටු වෙන්න අපමණ වෙහෙසකටපත් වෙලා
අපමණ කැපකිරීම කරලා මේ සමාජයේ සත්පුරුෂයන් ලෙස නැගී සිටින්නට අත දුන්නේ ඔබේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්න. අවුරුදු 76ක් කියලා කියන්නේ දීර්ඝායුෂ භුක්ති විඳිනවා. ඒ ඇත්ත වයසට යනවා. ඒ ඇත්ත ලෙඩ වෙනවා. ඒ ඇත්තන්ට යමක් කරගන්න බැරි වෙනවා. ඉදිරියට ගත්ත පාදයට බර දීලා පිටුපස පාද ඉදිරියට ගන්න බැරි තරම් ජරාවටපත් වෙනවා. ඔබෙත් මගේත් වගකීම තමයි ඒ සෙනෙහවන්ත දෙමව්පියන්ගේ සිත සීලේ නැමැති ගුණවන්තකම් තුල පිහිටීම. ඒ නිසා සත්පුරුෂ දූ දරුවෝ කලේ දෙමව්පියන් සීලේ මත පිහිටුවපු එක, ධර්මයේ තුල සිත පිහිටුවපු එක, ආර්ය මාර්ගයේ තුල ගමන් කිරීමට උපකාර කළ එක. මේ කුසල් ආදරණීය මෞතුමියට ඒ වගේම ආදරණීය පියතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත ලබන්නම උපකාරයක් වේවා. යලි යලිත් මේ දුක්ඛිත මනුස්ස ජීවිතයේ තුල යලි යලිත් මේ දුක්ඛිත ගෝර සංසාරයේ තුල නොයිපදේවා. වහ වහ උතුම් නිවනේ සැනසුම ලබන්න ආදරණීය මේ දෙමව්පියන්ට මේ පින් කුසල් ප්‍රාර්ථනාවක් පාරමිතාවක් ලෙස පිහිටත්වා යන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීත මිත්‍රාදීන්ටද මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී භවගාමී සසර කෙලවර උතුම් නිර්වාණ සෝයම සාක්ෂාත් වේවා යන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. ඉතින් ඔබ තුලත් උපක්ඛිලස් හට ගන්න පුළුවන්. ඒ ඔබ දුරු කරගන්නේ ඔබේ වීරය. මේ මනුස්ස ජීවිතයේ සඳහා සුන්දරම කාලයයි. ඔබට මේ උතුම් ධර්මයේ ප්‍රායෝගිකව දියුණු කරගන්න නුවණැස පහළ වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्